අයිබෝන්නන්ගේ මලි ඉතින් තාපේ පාඩම මම ඔයාලට වීඩියෝ 3ක් මගින් සම්පූර්ණයෙන්ම ආවරණය කරලා දුන්නා. ඔයාලා ඉල්ලීමක් කරලා තිබ්බා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා දෙන්න කියලා. ඉතින් මම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර බැලුවා. ඒතරම් අමාරු ප්‍රශ්න තිබ්බේ නැහැ. ගොඩක් ලේසි ප්‍රශ්න තිබ්බේ. අන්න ඒ හින්දා ඔයාලා විභාගයට වැදගත් වෙයි කියලා හිතලා මම මොඩල් පේපර්ස් කිහිපයකින් අමාරු ප්‍රශ්න කිහිපයක් තෝරගත්තා. අපි බලමු මේ ප්‍රශ්න කොහොමද විසඳන්නේ කියලා. හරි. හරි නම් ගියේ මල්ලි. එහෙනම් අපි පළවෙනි ගානට යමු. පළවෙනි ගානේ තියෙනවා සෙල්සියස් අංශක 10 ඇති ජලය කිලෝග්‍රෑම් 5ක් තුලට සෙල්සියස් අංශක 120ට රත් වී ඇති ග්‍රෑම් 800ක ඇලුමිනියම් කුට්ටියක් දමනු ලබයි. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4200යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් වේ. ඇලුමිනියම් වල විශිෂ්ට තාපධාරිතාවය 900යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් වේ. ඒ ඇසුරින් පළවෙනි ප්‍රශ්නේ අහනවා පද්ධතිය සමතුලිත වූ විට උෂ්ණත්වය කොපමණද? දෙවෙනි ප්‍රශ්නේ අහනවා ඉහතදී ඔබ සිදු කළ උපකල්පනයක් සඳහන් කරන්න. තුන්වෙනි ප්‍රශ්නේ අහනවා තාප සමතුලිත වන විට ඇලුමිනියම් පිට කළ තාප ප්‍රමාණය සොයන්න. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආවහම අපි කොහොමද කරන්නේ? මුලින්ම අපි මේකට පොඩි දල සටහනක් වගේ එකක් ඇඳ ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතනදි වෙන්නේ සෙල්සියස් අංශක 10 තියෙන සෙල්සියස් අංශක 10 තියෙන ජලය කිලෝග්‍රෑම් 1.5ක් ඒ තුලට තමයි දාන්නේ ඇලුමිනියම් කුට්ටිය. ඒ කියන්නේ අර සෙල්සියස් අංශක 120ට රත් වෙලා තියෙන ඇලුමිනියම් කුට්ටිය දාන්නේ ඔන්න ඔය සෙල්සියස් අංශක 10 රත් වෙලා තියෙන ජලය කිලෝග්‍රෑම් 5 තුලට. හරි. එතකොට ඇලුමිනියම් කුට්ටියේ ස්කන්ධය වෙනවා ග්‍රෑම් 800ක්. ඒ වගේම ඒකේ උෂ්ණත්වය වෙනවා සෙල්සියස් අංශක 120ක්. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ සෙල්සියස් අංශක 120ට රත් වෙලා තියෙන ඇලුමිනියම් කුට්ටිය තාපය පිට කරනවා. තාපය පිට කරනවා. එතකොට මෙන්න මේ සෙල්සියස් අංශක 10ට රත් වෙලා තියෙන ජලය ඒ පිට කරන තාපය ලබා ගන්නවා. අන්න ඒ අවස්ථාවේදී මෙන්න මේ සෙල්සියස් අංශක 120ට රත් වෙලා තියෙන ඇලුමිනියම් කුට්ටියේ උෂ්ණත්වය අඩු වෙනවා. ටීටා කියලා අපි ඒක දාගමු. ටීටා කියන උෂ්ණත්වයක් යටතට. එතකොට මේ ඇලුමිනියම් කැබල් පිට කරන තාප ප්‍රමාණය අන්න ඒ හින්දා මෙන්න මේ ජලය සෙල්සියස් අංශක 10ට රත් වෙලා තියෙන ජලය ඒ තාපය ලබාගෙන මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. අපි ඒකත් නම් කරගමු සෙල්සියස් අංශක 10 ඉඳලා මෙයාගේ උෂ්ණත්වයත් වැඩි වෙනවා ටීටා කියන තත්ත්වයට. මෙන්න මේක තමයි පද්ධතිය සමතුලිත වුණාට පස්සේ අවසාන උෂ්ණත්වය වෙන්නේ. අපිට පළවෙනි ගාණෙන් හොයන්න කියලා තියෙන්නේ අන්න ඒ උෂ්ණත්වය. පද්ධතිය තාප සමතුලිත වූ විට උෂ්ණත්වය කොපමණද කියලා අහන්නේ මෙන්න මේ ටීටා කියන උෂ්ණත්වය. කොහොමද අපි මේක හොයන්නේ? මෙන්න මේකෙදි තාප හානියක් නැහැ කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. අන්න ඒ හින්දා අපිට මේකේ ගන්න පුළුවන් මෙන්න මේ ඇලුමිනියම් කුට්ටිය පිට කරන තාප ප්‍රමාණය සමානයි මෙන්න මේ ජලය ලබා ගන්න තාප ප්‍රමාණය. ඒ තාප හානියක් නැහැ. අන්න ඒ හින්දා අපිට මෙන්න මේ ඇලුමිනියම් කුට්ටිය පිට කරන තාප ප්‍රමාණය සමානයි ජලය ලබා ගන්න තාප ප්‍රමාණය කියලා නම් කරන්න පුළුවන්. හරි. අපි ඒක ලියාගමු. ඇලුමිනියම් සමානයි ජලය ලබා ගන්න තාප ප්‍රමාණය. හරි. එහෙනම් මෙන්න මේ පිට කරන හෝ ලබා ගන්න තාප ප්‍රමාණය හොයන්න අපි දන්න සූත්‍රයක් තියෙනවා Q සමානයි mc θ. මෙන්න මේ දෙපැත්තටම mc θ දැම්මම අපිට උත්තරය හොයාගන්න පුළුවන්. mc θ සමානයි mc θ. හරි. එහෙනම් අපි ඇලුමිනියම් කුට්ටිය පිට කළ තාප ප්‍රමාණය හොයන්න මේ mc θ කියන සූත්‍රයට ආදේශ කරමු. හරි. ඇලුමිනියම් කුට්ටිය ස්කන්ධය කීයද? ග්‍රෑම් 800ක් වෙනවා. මෙන්න මේ සූත්‍ර වලට ආදේශ කරද්දී අපි සම්මත ඒකක වලින් ආදේශ කරන්න ඕනේ. අන්න ඒ හින්දා මෙන්න මේ ග්‍රෑම් 800 අපි කිලෝග්‍රෑම් කරගන්න 1000න් බෙදලා දාගන්නවා. කිලෝග්‍රෑම්. C විශිෂ්ටතාවධාරිතාවය. ඇලුමිනියම් වල විශිෂ්ටතාවධාරිතාවය වෙනවා ග්‍රෑම් නෙවෙයි 900යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. හරි. ඊට පස්සේ තීටා උෂ්ණත්ව වෙනස.
මෙන්න මේ ඇලුමිනියම් කුට්ටියේ උෂ්ණත්ව වෙනස කොහොමද හොයන්නේ? අන්න එතනදී තමයි මෙන්න මෙතන මේ අපි ඇඳගත් එක අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ ඇලුමිනියම් කුට්ටියේ උෂ්ණත්වය සෙල්සියස් අංශ 120ට තිබ්බේ. අන්නේ 120 ඉඳලා මෙයා තාප සමතුලිත වෙද්දී උෂ්ණත්වය වෙනස් වෙනවා T දක්වා. ඒ කියන්නේ මේකේ උෂ්ණත්ව වෙනස වෙන්නේ 120 ඍණ T. හරි. ඊට පස්සේ ජලය ලබා ගන්න තාප ප්‍රමාණය හොයමු. ජලය ලබා ගන්න තාප ප්‍රමාණය. ජලයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1.5. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. ඊට පස්සේ ජලයේ උෂ්ණත්ව වෙනස. මෙන්න මේකදී වෙන්නේ සෙල්සියස් අංශක 10 ඉඳලා T දක්වා තමයි උෂ්ණත්වය වැඩි වෙන්නේ. අන්න ඒ හින්දා මෙතන වැඩි උෂ්ණත්වයෙන් අඩු උෂ්ණත්වය අඩු කරන්න ඕනේ. එතකොට T තමයි වැඩි වෙන්නේ. සෙල්සියස් අංශක 10 තමයි අඩු උෂ්ණත්වය වෙන්නේ. එහෙනම් අපි උෂ්ණත්ව වෙනස දා ගන්නවා T ඍණ 10ක් කියලා. හරි. මේකදී අපිට කිලෝග්‍රෑම් වලට කිලෝග්‍රෑමයට කපන්න පුළුවන් සෙල්සියස් අංශක යට කියන එක සෙල්සියස් අංශක වලට කපන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට අවසානයේදී සුළු කරගන්න ඕනේ. මෙතන කපා ගන්න පුළුවන්. හරි. දැන් අපි මේක සුළු කරගන්න ඕනේ. හරි. මෙන්න මෙතෙන් එක අපි සුළු කරගත්තා. හරි. ඊට පස්සේ අපි මේක තවත් ඉතුරු ටිකක් සුළු කරගන්න ඕනේ. එතනින් එනවා 86,400 ඊට පස්සේ එනවා මේ 720 වැඩි වෙච්චම T ටකින් 720යි T. ඊට පස්සේ මෙන්න මේ 6300 T ටකින් වැඩි ගන්න ඕනේ 6300 10න් වැඩි ගන්න ඕනේ 6300 T ටකින් වැඩි වෙච්චම 6300යි T කියලා එනවා ඍණ 6300 10න් වැඩි වෙච්චම කීයද 63000යි. හරි. ඊට පස්සේ තවත් මේක සුළු කරගමු අපි දැන්. මෙන්න මේ ඍණ 720 අපි මේ පැත්තට යනවා. මේ ඍණ 63000 මේ පැත්තට අරන් යනවා. එතකොට 86400 ධන 63000 සමානයි 6300යි T ධන 720ක් T. හරි. ඊට පස්සේ මෙන්න මේ දෙන්න එකතු කරනවා. එතකොට එනවා මෙන්න මේ විදිහට 1,49,400ක් කියලා. ඊට පස්සේ මේ 6,300යි T 720යි T වලට එකතු කරනවා. එතකොට එනවා 7,020ක් 7,020ක් T කියලා. ඊට පස්සේ අපි මෙතන 7,020කින් බෙදනවා. මෙතනත් බෙදනවා 7,020කින් 7,020ක් කැපෙනවා. ඊට පස්සේ අවසානයේට මෙතන උත්තරයක් එනවා මේ කැපිලා 21.28ක් සෙල්සියස් අංශක වලින් එනවා. අවසානයේදී මෙන්න මේ තාප සමතුලිත වෙන මෙන්න මේ උෂ්ණත්වය මෙන්න මේ තාප සමතුලිත වෙන උෂ්ණත්වය එනවා 21.28ක් කියලා සෙල්සියස් අංශක වලින්. ඔන්න ඔය විදිහට අපිට පළවෙනි කොටස හදාගන්න පුළුවන්.
ඊට පස්සේ මෙන්න මේක දෙවෙනි ප්‍රශ්نين අහන්නේ ඉහතදී ඔබ සිදු කළ උපකල්පනයක් සඳහන් කරන්න. අපි මේකෙදි සිදු කරපු උපකල්පනය වෙන්නේ තාප හානියක් නැහැ කියලා. තාප හානියක් නොමැති බව. ඔන්න ඕක තමයි අපි සිදු කළ උපකල්පනය. ඒතර පළවෙනි ගානට හරි පද්ධති තාප සමතුලිත වූ විට උෂ්ණත්වය අපි හොයාගත්තා 21.28ක් කියලා. මෙන්න මේ විදිහට මේ ගානේ අමාරුම කොටස දැන් අපි හදාගෙන ඉවරයි. ඊට පස්සේ දෙවෙනි එකට උත්තරයක් ගත්තා. තාප හිතදී ඔබ සිදු කළ උපකල්පනයක් සඳහන් කරන්න. අන්න ඒක තමයි තාප හානියක් නොමැති බව. ඊට පස්සේ තුන්වෙනි කොටසෙන් අහනවා තාප සමතුලිත වන විට ඇලුමිනියම් පිට කළ තාප ප්‍රමාණය හොයන්න. හරි. අපි තාප සමතුලිත වන විට උෂ්ණත්වයත් හොයාගත්තා. දැන් අපිට ඇලුමිනියම් පිට කළ තාප ප්‍රමාණය හොයන්න ඕනේ. හරි. අපිට එච්චර ලොකු දෙයක් නැහැ. කලින් අපි මේ ගාන හදාගත්තා වගේම මෙතනදී තුන්වෙනි කොටස හදා ගන්නවා දැන්. පිට කළ හෝ ලබා ගන්න තාප ප්‍රමාණය හොයන්නේ Q සමානයි mc θ. mc θ දානවා ඇලුමිනියම් වලට. හරි. ඇලුමිනියම් වලට දානවා මෙන්න මෙහෙමයි. Q සමානයි ග්‍රෑම් 800,000 බෙදලා කලින් වගේමයි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට ඊට පස්සේ මෙතන 120 ඍණාත්මක අපි කලින් ටීට දාගත්තේ මෙතන දාගන්නවා 21.28 ටක් කියලා සෙල්සියස් අංශක වලට සෙල්සියස් අංශකයට කැපෙනවා කිලෝග්‍රෑමයට කියන එක කැපෙනවා. මෙන්න මේක සුළු කරලා අවසානයේ දිනවා අපිට ගන්න පුළුවන් 720 වැඩි කිරීම 128.8ක් අඩු වෙච්චාම එනවා 98.72ක්. ඊට පස්සේ අවසාන උත්තරය එනවා Q සමානයි මෙන්න මේ ගාන මේකෙන් වැඩි කරන්න ඕනේ. එතකොට එනවා ජූල් වලින් එනවා 71,78.4ක් කියලා ජූල් වලින් එනවා. අපිට ඕන මේ කිලෝ ජූල් වලට පරිවර්තනය කරගන්න පුළුවන්. එතකොට එනවා උත්තරය අවසානයේ මේක 1000න් බෙදන්න ඕනේ. ඒ කියන්නේ මෙතෙන් දශම ස්ථාන තුනක් ඉස්සරහට යවන හරි. 71.71.78.4ක් කියලා කිලෝ ජූල් වලින්. ඔන්න ඔහම අපිට මෙන්න මේ ගාන හදා ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේක අවබෝධ වෙන්නද කියලා. හරි අපි ඊළඟ ගානට යමු. හරි නංගිමල්ලි. මෙන්න මේකයි දෙවෙනි ගාන. පහත දක්වා ඇත්තේ එකිනෙකට වෙනස් ලෝහ වර්ග දෙකකින් සාදා ඇති දඬු දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇති අවස්ථාවකි. මෙම දඬු දෙක හොඳින් පරිවර්ණය කර තිබේ. තඹ දණ්ඩේ විවෘත කෙළවර සෙල්සියස් අංශක 120 උෂ්ණත්වයේද යකඩ දණ්ඩේ විවෘත කෙළවර සෙල්සියස් අංශක 0 උෂ්ණත්වයේද පවතී. තඹවල තාප සන්නායකතා සංගුණකය 480ක් සෙල්සියස් අංශකයට මීටරයට තප්පරයට ජූල් වන අතර යකඩවල තාප සන්නායකතා සංගුණකය 280ක් සෙල්සියස් අංශකයට මීටරයට තප්පරයට ජූල් වේ. දඬු දෙකම සෙන්ටිමීටර් 50 බැගින් දිගින් යුතු වන අතර අනවරත අවස්ථාවේ සංධියේ උෂ්ණත්වය කොපමණද කියලා අහනවා. අපිට වරහන් ඇතුලේ දීලා තියෙනවා දඬු දෙකේ හරස්කඩ වර්ගඵල සමාන වේ කියලා. හරි නංගිමලි. මෙන්න මේ විදිහට දඬු දෙකක් තමයි සම්බන්ධ කරලා මෙන්න මේ තනි දණ්ඩක් හදලා තියෙන්නේ. මෙන්න මේකෙදි අපෙන් අහන්නේ මෙන්න මේ සංධියේ උෂ්ණත්වය. මෙන්න මේ සංධියේ උෂ්ණත්වය. මෙන්න මේ එක දණ්ඩක් සෙන්ටිමීටර් 50ක් දිගයි අනිත් දණ්ඩක් සෙන්ටිමීටර් 50 දිගයි. සම්පූර්ණ එක සෙන්ටිමීටර් 100ක් දිගයි. එතකොට මෙතන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. මෙතන සෙල්සියස් අංශක 0යි. මෙන්න මේ සංධියේ උෂ්ණත්වය තමයි අපෙන් අහන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවක් මේදී අපිට අපි කලින් ඉගෙන ගත්ත සූත්‍රය අපි අර කලින් වීඩියෝ වලින් කතා කරද්දී සූත්‍රයක් ඉගෙන ගත්තා. Q බෙදීම T සමානයි Q බෙදීම T සමානයි KA θ1 ඍණ θ2 බෙදීම L කියලා.
ඒ කියන්නේ මෙන්න මේ q බෙදීම t කියන්නේ තප්පරයකදී ගමන් කරන තාප ප්‍රමාණය. ඒ කියන්නේ තාපයේ ගමන් කිරීමේ ශීඝ්‍රතාවය. තාපසන්නයකතා ශීඝ්‍රතාවය කියලා කියනවා. ඔන්න ඔය q බෙදීම t. මෙන්න මේ අනවරත අවස්ථාවේ සංදි උෂ්ණත්වය අහන්නේ අපි. ඒ කියන්නේ අනවරත අවස්ථාව කියන්නේ සංදි ඕනම ස්ථානයක තාපයේ ගමන් කරන ශීඝ්‍රතාවය සමානයි. ඕන මොන දණු දෙකක් මෙතන සම්බන්ධ කරලා තිබ්බත් අනවරත අවස්ථාව කියන්නේ ඕනම දණ්ඩක ඕනම ස්ථානයක තාපයේ ගමන් කරන ශීඝ්‍රතාවය සමානයි. අන්න ඒ හින්දා මෙන්න මේ දණ්ඩේ q බෙදීම t සමානයි මේ දණ්ඩේ q බෙදීම t. ඒ කියන්නේ q බෙදීම t තඹ සමානයි q බෙදීම t යකඩ වලට. මම හිතනවා ඔයාලට පැහැදිලිද කියලා. අපි ඒ හින්දා අපි දාගන්නවා ka θ1 ඍණ θ2 බෙදීම l තඹ සමානයි ka θ1 ඍණ θ2 බෙදීම l යකඩ වලට. එහෙනම් අපිට මේ දණ්ඩට මෙන්න මේ සූත්‍රය දාලා මේ දණ්ඩට මෙන්න මේ සූත්‍රය දාලා ආදේශ කරපුවාම අපිට මෙන්න මේ සංදී උෂ්ණත්වය හොයාගන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට අපි දැන් මේක ගාන හදාගෙන යමු. හරි. මුලින්ම මෙන්න මේ දඬු දෙකේම හරස්කඩ වර්ගඵලයන් සමානයි කියලා කියනවා. අන්න ඒ හින්දා අපිට මේක මුලින්ම මේ සමීකරණයෙන් මෙන්න මේ a කියන එක අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙන්නම දෙපැත්තේ සමාන ලකුණින් තියෙන දෙපැත්තේ තියෙන සූත්‍ර දෙක එකම අගයක් තියෙනවා නම් අපි මේ දෙක අපිට කපන්න පුළුවන්. එහෙනම් හරස්කඩ වර්ගඵලය සමානයි කියු හින්දා අපි මෙන්න මේ a කියන දෙන්න අයින් කරගන්නවා. හරි. අපි ඊටු ටික දැන් ආදේශ කරමු. k තඹවල තාප සන්නයකතා සංගුණකය කීයද? 480යි සෙල්සියස් එකකට මීටරයට තප්පරයට ජූල්. ඊට පස්සේ k a නේද? a අපි කපා ගත්තා. අන්න ඒ හින්දා θ1 මෙන්න මෙතන එන්නේ සෙල්සියස් එක 100යි. ඊට පස්සේ θ2 ඒ කියන්නේ මෙන්න මේ සංදී උෂ්ණත්වය. ඒ කියන්නේ මේ තඹ දණ්ඩට විතරනේ අපි දාන්නේ සංදී උෂ්ණත්වය. එහෙනම් එතෙන්ද අපි දාගන්නවා θ කියලා. θ. ඊට පස්සේ l මෙතන වෙනවා l සෙන්ටිමීටර 50. අපි සූත්‍ර වලට ආදේශ කරද්දී සම්මත ඒක වලින් ආදේශ කරන්න ඕන හින්දා අපි මෙතෙන්දී මෙන්න මේ 50 බෙදනවා c ෙන් එයාව මීටර කරගන්න. හරි. අපි මීටර කරගත්තා. දැන් අපි යකඩ දණ්ඩටත් ඒ විදිහට ආදේශ කරමු. ඒකෙත් තාපසන්නයකතා සංගුණකය 280ක් වෙනවා. ඊට පස්සේ a නෑ එකෙත් ඒක අපි කපා ගත්තා සමාන හින්දා දෙපැත්තම. ඊට පස්සේ θ1 වෙනවා මෙන්න මෙතනදී θ1 වෙන්නේ වැඩි උෂ්ණත්වය නේ θ1 කියලා අපි ගන්න මෙතනදී. එහෙනම් යකඩ දණ්ඩේ මෙන්න මෙතන තමයි වැඩි උෂ්ණත්වය වෙන්නේ. අපි එතන දාගන්නවා කලින් වගේම θ. එහෙනම් θ ඍණ බිඳුවක් කියලා එනවා සෙල්සියස් අංශක වලින්. ඊට පස්සේ බෙදීම l උත් ආයෙත් සෙන්ටිමීටර් 50ක් ඉඳලා අපි මෙතන මීටර කරලා දාගන්නවා 100ෙන් බෙදලා. දෙපැත්තේ අපිට සමාන ඒවා කපන්න පුළුවන්. මෙන්න මෙතන 50 බෙදීම 100 කියන එකට මෙතන 50 බෙදීම 100 කියන එක කපන්න පුළුවන්. මේ මීටරට මෙන්න මේ මීටර කපන්න පුළුවන්. මේකට කපන්න පුළුවන්. හරි. ඊට පස්සේ සෙල්සියස් අංශක කපලා මෙතන සෙල්සියස් අංශක කපලා අපි අවසානයේදී මේක සුළු කරගමු. හරි. මෙන්න මෙතනදී අපිට මෙන්න මේකටත් කපන්න පුළුවන්. මේක හරි. දැන් අපි සුළු කරගමු. මෙන්න මේ 480 වැඩි කරන්න ඕනේ 100 ඍණ θ වලින්. ඊට පස්සේ මෙන්න මේකෙදි මෙතන ඉතුරු වෙනවා 280 වැඩි කරන්න ඕනේ θ ඍණ බිඳුවෙන්. හරි. දැන් අපි මේක සුළු කරගන්න පුළුවන්. 480 වැඩි කරනවා 100. ඉතුරු වෙනවා මෙන්න මේ ගාන. ඊට පස්සේ 480 වැඩි කරනවා θ වලින් 480යි θ. ඊට පස්සේ මේ පැත්තත් ඒ විදිහට වැඩි කරනවා 280 වැඩි කරනවා θ වලින් 280යි θ
θ 280 බිඳුව වැඩි කරපුවම බිඳුවමයි. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ එක වර්ගයේ කට්ටිය එක පැත්තකට යනවා. ඒ කියන්නේ 480යි θ යනවා 280යි ඊට පැත්තට. සමානයි 280යි θ දන 480යි θ. හරි. එහෙනම් ඊට පස්සේ අපි මේ දෙන්න එකට එකතු කරනවා. 48000 සමානයි මේ දෙන්න එකතු වෙච්චාම එනවා 760යි θ කියලා. ඊට පස්සේ මෙතන 760න් බෙදනවා අපි මෙයාව හොයාගන්න. මෙතනත් 760න් බෙදනවා. ඊට පස්සේ මෙතන 760න් කපනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම කපලා අපිට අවසානයේ උත්තරයක් එනවා 4876න් බෙදන්න. අන්න ඒතර අවසානයේ උත්තරයක් එනවා 63.15 සෙල්සියස් අංශක කියලා. ඔන්න ඔය විදිහට අපිට වෙන්න මේ සංදියේ උෂ්ණත්වය හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ වෙන්න මේ මෙතන වල් පේනවා. මෙන්න මේ සංදියේ උෂ්ණත්වය අපිට හොයාගන්න පුළුවන්. ඒක එතකොට එනවා 63.15 කියලා. මං හිතනවා ඔයාලට මේක අවබෝධ වෙන්න ඇති කියලා. මෙන්න මේ විදිහට අපිට දඬු තුනක් සම්බන්ධ කරත් ඔන්න ඔය විදිහට එක මේ අනවරත අවස්ථාව කියලා අනිවාර්යෙන් දුන්නොත් අපිට මෙන්න මේ සූත්‍රය දාලා ආදේශ කරලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට අමාරු ප්‍රශ්න හදලා වෙන ඔය විදිහට එන්න පුළුවන්. අන්න ඒ හින්දා මම හිතනවා මේකත් ඔයාලට අවබෝධ වෙන්න ඇති කියලා. හරි. අපි ඊළඟ ගානට යමු. හරි නංගි මල්ලි. එහෙනම් අපි තුන්වෙනි ගානට යමු. තුන්වෙනි ගානෙන් කියනවා සෙල්සියස් අංශක 60 පවතින ජලය කිලෝග්‍රෑම් 2ක් ඇති බඳුනකට සෙල්සියස් අංශක ඍණ 10 ඇති අයිස් කුට්ටියක් දමයි. එහි ස්කන්ධය කිලෝග්‍රෑම් 1.5ක් වේ. අයිස් කුට්ටිය දීවි සම්පූර්ණයෙන්ම ජලය වූ පසු මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය කීයද කියලා අහනවා. වර්ණ ඇතුළේ දීලා තියෙනවා තාප හානිය නොගැනිය හැකි තරම් කුඩා බව සලකන්නේ. ඒ කියන්නේ තාප හානියක් නැහැ කියලා තමයි මෙන්න මෙතන කියලා තියෙන්නේ. අපිට තව දීලා තියෙනවා ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4200යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කියලා. ඒ වගේම අයිස් වල විශිෂ්ට තාපධාරිතාවය දීලා තියෙනවා 3800යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කියලා. ඒ වගේම දීලා තියෙනවා අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය 3.36යි වැඩි කිරීම 10.5ක් කියලා කිලෝග්‍රෑමයට ජූල් කියලා. මෙන්න මේ වගේ ගාණක් දුන්නාම අපි කලින් පළවෙනි ගාණේදී කරා වගේම ඉස්සරවම පොඩි සටහනක් එකක් ඇඳ ගන්න ඕනේ. මෙන්න මෙහෙම ජලය තියෙනවා. අනේ ජලය සෙල්සියස් අංශක 60ට රත් වෙලා තියෙන්නේ. කිලෝග්‍රෑම් 2.5 තියෙනවා. ඊට පස්සේ මේ ජලයට තමයි දාන්නේ මොකද්ද? ජලයට දානවා අපි සෙල්සියස් අංශක ඍණ 10 තියෙන අයිස් කුට්ටිය. ඒකේ ස්කන්ධය වෙනවා 1.5 කිලෝග්‍රෑම්. හරි. මෙන්න මේ විදිහට අයිස් කුට්ටියක් ජලයට දාපුවම මොකද වෙන්නේ? මෙන්න මේ අයිස් කුට්ටිය ක්‍රමක්‍රමයෙන් දිය වෙනවා. ඒ කියන්නේ අයිස් කුට්ටියේ උෂ්ණත්වය වැඩි වෙනවා. මෙයාගේ උෂ්ණත්වය T වැඩි වෙනවා. ඒ කියන්නේ අයිස් කුට්ටියේ තාපය එයා ජලයෙන් තාපය ලබාගෙන එයාගේ උෂ්ණත්වය වැඩි කරගන්නවා. ඒ කියන්නේ එයා දිය වෙලා, ඒ කියන්නේ විලයනය වෙලා මෙයා දිය වෙලා යනවා. එතකොට එයාගේ උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. එතකොට මේ ජලයේ උෂ්ණත්වය මොකද වෙන්නේ? සෙල්සියස් අංශක 60 තියෙන එක්කෙනාගේ එයා තාපය පිට කරනවා. අන්න එයා තාපය පිට කරන හින්දා එයාගේ උෂ්ණත්වය අඩු වෙනවා. මෙන්න මේ විදිහට සෙල්සියස් අංශක 60 තියෙන ජලයේ උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඒ වගේම මෙන්න මේ සෙල්සියස් අංශක ඍණ 10 තියෙන අයිස් වල උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා අවසානයේදී මෙන්න මෙයාලා මේ පද්ධතිය සමතුලිත වුණාට පස්සේ උෂ්ණත්වය වෙනවා. අපි ඒක දාගමු θ කියලා. අපි ඒක දන්නේ නැති හින්දා අපි θ කියලා දාගන්නවා. පද්ධතිය සමතුලිත වුණාට පස්සේ යම් උෂ්ණත්වයකට එනවා. අන්නේ උෂ්ණත්වය කීයද කියලා තමයි මෙන්න මේ ගාණෙන් අහන්නේ. හරි. අපි ඕක හදන්න කලින් මුලින්ම දෙයක් අවබෝධ කරගන්න ඕනේ. අයිස් කුට්ටිය ජලයට දාපුවාම මුලින්ම වෙන්නේ මොකද්ද? මෙන්න මේ ඍණ 10 තියෙන අයිස් කුට්ටියේ උෂ්ණත්වය මුලින් වැඩි වෙනවා කීයටද? සෙල්සියස් අංශක 0 දක්වා වැඩි වෙනවා. ඍණ 10 තියෙන අයිස් වල උෂ්ණත්වය ඉස්සරවම සෙල්සියස් අංශක 0 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ ඍණ 10 තියෙන අයිස්
අයිස් වල උෂ්ණත්වය බිඳුව දක්වා වැඩි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බිඳුවට ආවම තවත් මෙයාගේ තාපය ලැබෙන හින්දා මෙන්න මේ බිඳුවේ තියෙන අයිස් විලයනය වෙලා බිඳුවේ තියෙන ද්‍රව ජලය බවට පත් වෙනවා. ඊට පස්සේ තවත් මේක තාප විපර්යාසය වෙනවා. මෙන්න මේ බිඳුවේට පත් වුණ ද්‍රව ජලය අපි මෙතන කතා කරා T කියලා උෂ්ණත්වය කියන්නේ නියත උෂ්ණත්වය කියන්නේ සම්මත අවසානයේ උෂ්ණත්වය මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය T කියලා නම් කරගත්තා. අන්නේ T දක්වා අවසානයේදී වැඩි වෙනවා. බිඳුවේ ද්‍රව ජලය පද්ධතියේ සමතුලිත උෂ්ණත්වය T දක්වා වැඩි වෙනවා. ඔන්න ඕක තමයි අයිස් කුට්ටියට වෙන්නේ. අයිස් කුට්ටියේදී වෙන්නේ මෙන්න මේ විපර්යාස තුන. එතකොට අවසානයේදී මෙන්න මේ සෙල්සියස් අංශක 60 තියෙන ද්‍රව ජලයේ උෂ්ණත්වය පල්ලෙහාට බහිනවා කියලා අපි කිව්වා. අන්න යාගේ උෂ්ණත්වය T දක්වා තමයි අඩු වෙන්නේ. ඒ කියන්නේ පද්ධතියේ සමතුලිත උෂ්ණත්වය දක්වා. අන්න එතකොට එතනදිත් විපර්යාසයක් තව වෙනවා. සෙල්සියස් අංශක 60 තියෙන ද්‍රව ජලය T දක්වා අඩු වේ. ඔන්න ඔය තාප මෙන්න මේ විපර්යාසයන් හතර තමයි මෙන්න මේ ගානේදී වෙන්නේ. ඔන්න උතනදී මෙන්න මේ පද්ධතියේ තාප හානියක් නැහැ කියලා අපිට කියලා තියෙන හින්දා මෙන්න මේ ඍණ 10 තියෙන අයිස්වල උෂ්ණත්වයේ වැඩි බිඳුව දක්වා වැඩි වෙන විට ලබා ගන්න තාපය, ඒ වගේම බිඳුවේ තියෙන අයිස් ද්‍රව ජලය බවට පත් වෙන විට ලබා ගන්න තාපය, ඒ වගේම බිඳුවේ තියෙන ද්‍රව ජලය සෙල්සියස් අංශක T දක්වා වැඩි වෙද්දී ලබා ගන්න තාපය කියන තුනම සමාන වෙනවා. මෙන්න මේ සෙල්සියස් අංශක 60 ද්‍රව ජලය සෙල්සියස් අංශක T දක්වා අඩු වන විට පිට කරන තාප ප්‍රමාණයට. හරි. ඔන්න ඔහොම මෙන්න මේ කොටස් තුන මේ කොටස් හතර සම්බන්ධ කරලා අපිට මෙන්න මේ ගාන සම්පූර්ණයෙන්ම හොයන්න පුළුවන්. හරි. එතකොට අපිට මෙන්න මේ විදිහට තමයි හොයන්න වෙන්නේ. සෙල්සියස් අංශක -10 අයිස් වල උෂ්ණත්වය බිඳුව දක්වා වැඩි වීම ධන බිඳුවේ අයිස් බිඳුවේ ද්‍රව ජලය වීම ධන බිඳුවේ ද්‍රව ජලය T දක්වා වැඩි වීම කියන තුනේ එකතුවට සමාන වෙනවා සෙල්සියස් අංශක 60 ද්‍රව ජලය T දක්වා අඩුවීමේදී පිට කරන තාපය. මෙන්න මේ කොටස් තුනේ එකතුව සමානයි. මෙන්න මේකට කියලා අපිට මෙන්න මේ ගාන හදන්න පුළුවන්. අපි මේක මේ පළවෙනි කොටසට A කියලා දාගන්නම් මම. මේකට B කියලා දාගන්න. මෙන්න එකට C කියලා දාගන්න. මෙන්න මේ කොටසට දාගන්න D කියලා. එහෙනම් A ධන B ධන C සමානයි D කියලා අපිට හොයාගන්න පුළුවන්. හරි. අපි මුලින්ම A කොටස හදමු. A කොටස. ඒ කියන්නේ ඍණ 10 අයිස්වල උෂ්ණත්වය බිඳුව දක්වා වැඩි වෙන විට ලබා ගන්න තාපය අපිට තමයි දැන් හොයන්න තියෙන්නේ. හරි. මෙන්න මේ විදිහට අපි ඒක හදමු. එහෙනම් මෙතන තියෙන්නේ උෂ්ණත්ව වෙනස. අන්න ඒ හින්දා අපිට උෂ්ණත්ව වෙනසකදී ලබා ගන්න අපිට කරන තාපය හොයන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. Q සමානයි mc θ. mc θ. එහෙනම් අපි දානවා A කියන එක න A සමානයි mc θ. m ස්කන්ධය. අයිස් කුට්ටි ස්කන්ධය වෙනවා කිලෝග්‍රෑම් 1.5. මේ විශිෂ්ට තාප ධාරිතාවය වෙනවා 3800යි
ජූල් කිලෝග්‍රෑම් සෙල්සියස් අංශකට උෂ්ණත්වය වෙනස් වෙනවා. මෙතෙන්දී මෙයාගේ උෂ්ණත්වය වෙන්නේ සෙල්සියස් අංශක -10 ඉඳලා බිඳුව දක්වා තමයි වැඩි වෙන්නේ. එහෙනම් -10ට වඩා බිඳුව ලොකුයි. එහෙනම් θ1 රින් θ2 ඒ කියන්නේ උෂ්ණත්ව වෙනසක්නේ. ඒක වෙනවා බිඳුව -10 සෙල්සියස් අංශක. සෙල්සියස් අංශක වලට සෙල්සියස් අංශකයට කියන එක කපන්න පුළුවන්. කිලෝග්‍රෑමයට කියන එකට කිලෝග්‍රෑම් කපන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මේක තවත් සුළු කරන්න පුළුවන්. සරසි රිනයි දන 10 තව වැඩි කිරීමක් තියෙනවා. හරි. ඊට පස්සේ මේක අපි සුළු කරමු. මෙතන එනවා 5700 වැඩි කිරීම 10. 57000ක් කෙලෙනවා ජූල් වලින්. හරි. ඔන්න ඔය පළවෙනි කොටස. ඒ කියන්නේ A කියන කොටසට. හරි. අපි B කියන කොටසට ගමු. මෙන්න මේ කොටසට. ඒ කියන්නේ බිඳුවේ අයිස් බිඳුවේ ද්‍රව ජලය වෙද්දී පිට කරන තාප ප්‍රමාණය ලබා ගන්න තාප ප්‍රමාණය. මෙන්න මේකෙදි මෙතන අවස්ථා විපර්යාසයක් වෙන්නේ. අවස්ථා විපර්යාසයක් වෙද්දී අපි කලින් තාපේ පාඩම වල උගන්වද්දී කතා කරා අවස්ථා විපර්යාසයක් වෙනවා නම් ඔන්න ඔය ලබා ගන්නව පිට කරන තාපය හොයන්නේ Q සමානයි ML කියලා සූත්‍රයකින්. හරි. එහෙනම් අපි මෙන්න මේ සූත්‍රයට ආදේශ කරලා මෙන්න මේකෙදි මෙතන ලබා ගන්න තාප ප්‍රමාණය හොයමු. ඒ කියන්නේ B කොටස. හරි. B කොටස. එහෙනම් Q සමාන ml. m කියන්නේ මෙන්න මේ අයිස් කුට්ටියේ ස්කන්ධය. කියන්නේ 1.5ක් වෙනවා කිලෝග්‍රෑම්. L කියන්නේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. අපි මෙතන විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය දීලා තියෙනවා. මෙතන දීලා තියෙනවා 3.36 වැඩි කිරීම 10.5 කිලෝග්‍රෑමයට ජූල් කියලා. ඒකට මේක ආදේශ කරගන්නවා. 3.36 වැඩි කිරීම 10.5 ජූල් කිලෝග්‍රෑමයට කියලා. කිලෝග්‍රෑමයට කියන එකට කිලෝග්‍රෑම් කපනවා අපි. ඊට පස්සේ මෙන්න මෙතන සුළු කරපුවම එනවා 5.04ක් වැඩි කිරීම 10.5 කියලා ජූල් වලින්. හරි. අපි ඔන්න ඔකත් ඔන්න ඔය විදිහට හදලා තියාගන්නවා. හරි. අපි ඊළඟ කොටස හදමු. C කොටස. ඒ කියන්නේ බිඳුවේ ද්‍රව ජලය θ කියන උෂ්ණත්වය දක්වා වැඩි වීම. හරි. ඒකට අපි උෂ්ණත්ව වෙනසක් හින්දා mc θ කියන සූත්‍රය ගන්නවා C කොටසට. හරි. එතෙන්දිත් මෙන්න මේ අයිස් කුට්ටියේ ස්කන්ධයමයි අපි ගන්නෙ. මොකද අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම ද්‍රව ජලය වෙද්දිත් අන්නේ ස්කන්ධය දක්වා තමයි ඒ කියන්නේ ස්කන්ධයේ වෙනසක් වෙන්නේ. ඒ 1.5 ස්කන්ධෙමයි එන්නේ ද්‍රව ජලයක් තියෙන්නේ. හරි. අපි ඒකත් දානවා. ස්කන්ධය වෙනවා 1.5 කිලෝග්‍රෑම්. ඊට පස්සේ එතන විශිෂ්ටතා පදාර්ථය වෙනස් වෙනවා 4200ක්. ඒ කියන්නේ මේ අයිස් කුට්ටිය දැන් ද්‍රව ජලය බවට පත් වෙලා තියෙන්නේ. ද්‍රව ජලයේ විශිෂ්ටතා පදාර්ථය ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. ඊට පස්සේ උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස මෙතන වෙන්නේ කීයද? බිඳුවේ ඉඳලා තමයි බිඳුවේ ද්‍රව ජලය තමයි දැන් T දක්වා වැඩි වෙන්නේ. ඒ කියන්නේ T කියන උෂ්ණත්වය වැඩි. ඒ කියන්නේ අපි දැන් තාප සමතුලිතවල වෙද්දී තියෙන උෂ්ණත්වය වැඩි. අන්න ඒ හින්දා අපි ගන්නවා T රින බිඳුව කියලා. T රින බිඳුව කියලා ගන්නවා. සෙල්සියස් අංශක. සෙල්සියස් අංශක වල සෙල්සියස් අංශකයට කියන එක කපනවා. කිලෝග්‍රෑමෙන් කිලෝග්‍රෑම් කපනවා. හරි. මෙතෙන්දී මේක අපි සුළු කරනවා දැන් 6300යි වසරහන ඇතුළේ තියෙනවා T රින බිඳුව. ඊට පස්සේ එනවා මේක සුළු කරපුවම 6300යි θ. 6300 බිඳුවෙන් වැඩි කරලා වැඩක් නැහැ. බිඳුවමයි එන බිඳුව කියලා එනවා. ඊට පස්සේ බිඳුව අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අනේ හින්දා අපිට එන අවසාන උත්තරේ 6300යි θ කියලා. ඔන්න ඕක C කොටසට උත්තරේ. අපි දැන් D කොටසට යමු. D කොටසේ තියෙන්නේ මෙන්න මේ සෙල්සියස් අංශක 60 ද්‍රව ජලයේ සෙල්සියස් අංශක T දක්වා වැඩි වෙන විට සෙල්සියස් අංශක T දක්වා අඩු වීමේදී පිට කරන තාපය. අපි ඒක D කොටසෙන් හොයනවා. හරි. D කොටස. එතෙන්දිත් උෂ්ණත්ව වෙනසක් වෙන හින්දා අපි mc θ කියන සූත්‍රය දාගන්නවා. හරි. එතකොට mc θ වලදී අපි දැන් ජලයේ ස්කන්ධය හොයාගන්න ඕනේ. ජලයේ ස්කන්ධේ කිලෝග්‍රෑම් 2.5. මෙතෙන්දී
අර අපි අතන දැන් අයිස් කුට්ටියේ ද්‍රව ජලය වුණාම ඒක එහෙම එකතු කරන්න යන්න එපා. ඒක අයිස් කුට්ටියේ කොටසට විතරයි අයත් වෙන්නේ. දැන් මෙතන අපි කලින් තිබ්බ සෙල්සියස් 60 තිබ්බ ජලයේ උෂ්ණත්වය ස්කන්ධයයි අපි මෙතනදී ලබා ගන්නෙ. හරි. එතන ඊට පස්සේ විශිෂ්ටතා බෙදාරිතාවය 4200ක් කියලෙනවා ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. ඊට පස්සේ තීටා. තීටා වැඩි වෙන්නේ 60 ඉඳලා තීටා දක්වා තමයි අඩු වෙන්නේ මෙයාගේ උෂ්ණත්වය. 60 ඍණ තීටා කියලා ගන්නවා සෙල්සියස් අංශක මේ කමනවා. හරි. ඊට පස්සේ අපි මේක දැන් සුළු කරන්න ඕනේ. මෙන්න මේ විදිහට අවසානට එනවා උත්තරයක්. මෙන්න මේ D කොටසට. හරි. දැන් අපි කලින් කතා කරා මෙන්න මේ විදිහට A කොටස ධන B කොටස ධන C කොටස සමානයි D කොටසට කියලා. අපි දැන් A කොටසට උත්තරයක් ගත්තා, B කොටසට උත්තරයක් ගත්තා, C කොටසට උත්තරයක් ගත්තා, ඒ වගේම D කොටසටත් දැන් උත්තරයක් ගත්තා. එහෙනම් අපි මෙන්න මේ A B C කියන කොටස් තුන එකට එකතු කරලා ඒක D කොටසට ආදේශ කරලා D කොටසට සමාන කරලා අපි අවසාන උත්තරය ගමු. හරි නම් ගිමලි. එහෙනම් අපි දැන් A ධන B ධන C සමානයි D කියලා අපි දැන් උත්තර තුනක් අරගෙන හතරක් අරගෙන තියෙන්නේ. අපි මේ ටික මෙන්න මේ විදිහට ආදේශ කරලා අවසාන උත්තරේ හොයාගමු. ඒ කියන්නේ A කොටසට අපි ආවා අවසාන උත්තරය 57000ක් කියලා. ඊට පස්සේ B කොටසට ආවා 5.04 වැඩි කිරීම 10.5ක් කියලා. C කොටසට ආවා 6300 තීටා කියලා. ඒතකොට D කොටසට අපිට උත්තරයක් ආවා 10500යි එතන තීටා කියලා. හරි. අපි දැන් මේක සුළු කරන්න ඕනේ. අපි මේක අපි දැන් සාමාන්‍ය විදිහට ලියාගමු. අපි මෙන්න මේ ගාන අපි මේ පැත්තට ගේනවා. එතකොට මේ ධන එකක් ඉඳ මේ හිටෙද්දි ඍණ බවටපත් වෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ 6300 තීටා කියන එක අපි එහා පැත්තට අරන් යනවා. මෙතන තියෙන්නේ ඍණ 10500 තීටා. මේ ධන 6300ට ගියාම ඍණ 6300 තීටා බවට පත් වෙනවා. දැන් අපි මේක සුළු කරන්න ඕනේ. හරි. මේ ඔක්කොම අපි එකතු කරලා අපි අවසානයේ සුළු කරපුවාම එනවා ඍණ 69000 කියලා. ඊට පස්සේ මේ දෙකම හිට එකතු කරපුවාම එනවා ඍණ වලින් 16800යි තීටා කියලා. හරි. අපි මේ ඍණ 16800 ඊ තීටා කියන එක මේ පැත්තේ මෙහෙම බෙදනවා ඍණ 16800යි තීටා ඍණ 16800න්. ඊට පස්සේ අපි මේ පැත්තත් ඒ විදිහටම කරනවා ඍණ 16800න් බෙදනවා. හරි. මේ පැත්ත කැපෙනවා. ඍණ කැපෙනවා. ඊට පස්සේ මේ විදිහට හරි. අපිට මේකට අවසානයේ උත්තරයක් ගන්න පුළුවන් තීටා වල අවසානයේ 4.1 සෙල්සියස් අංශක කියලා. මම හිතනවා නම් ගිමල්ලි ඔයාලට මේකත් අවබෝධ වෙන්නේ නැති කියලා. හරි නම් ගිමල්ලි. එහෙනම් මම හිතනවා ඔයාලට මේ ගණන් තුන හොඳින් තේරෙන්නේ නැති කියලා. ඒ වගේම ඔයාලට තවත් ප්‍රශ්න තියෙනවා නම් අපෙන් අහන්න. එහෙනම් ස්තුතියි.